ළමයි අද අපි සාකච්ඡා කරන්නේ ජල දූෂණයේ අවසන් කොටස. ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවීමේ ක්‍රම සහ විධි, සුපෝෂණය, ඒ වගේම ජලය තුළට කාබනික රසායනික ද්‍රව්‍ය, ඒ වගේම ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය, විෂ සහිත බැරල් ලෝහ යනාදී ප්‍රභේද එක්වීම නිසා ජල දූෂණයෙන් සිදුවිය හැකි විපත් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බලමු මුලින්ම ජලයේ ඔක්සිජන් ද්‍රව්‍යතාව කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ බලන්න මේ වගුවේ තියෙන දත්ත අනුව උෂ්ණත්වය වැඩි වෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න ජලයේ දිය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වන විට ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අපිට නිකන් හිතන්න පුළුවන් ජලය නටවලා තේ පානය කිරීමට යෑමේදී ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යාවි. එතකොට අපිට හිතන්න පුළුවන් ජලයේ දිය වෙච්ච ඔක්සිජන්, ජලය ද්‍රවීය ද්‍රාවකයක්, ඔක්සිජන් නිර්ද්‍රවීය අණුවක්, ජලය තුල ඔක්සිජන් ඉතා සුළු ප්‍රමාණ දිය වෙන්නේ. සාමාන්‍යයෙන් පිරිසිදු ජලයේ ඔක්සිජන් ද්‍රව්‍ය මට්ටම parts per million 8යි, ppm 8යි, ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් 8යි ඔක්සිජන් ද්‍රව්‍යතාව සාමාන්‍ය පිරිසිදු ජලයේ. ඉතින් ජලය රත් කිරීමේදී ඔක්සිජන් ඉවත් වීම පහසුවෙන් හිතන්න පුළුවන්. මේ ඔක්සිජන් ජලය තුල දිය වෙලා තියෙන්නේ ඔක්සිජන් වල ප්‍රේරිත දී ද්‍රව, ඒ වගේම ජලයේ ස්ථිර දී ද්‍රව අතර මෙන්න මේ ආකාරයේ ආකර්ෂණ බල ඇතිවීම නිසා කියලා ප්‍රේරිත දී ද්‍රව සහ ස්ථිර දී ද්‍රව අතර ආකර්ෂණ බල පැවතීම නිසා තමයි ජලයේ ඔක්සිජන් දිය වෙන්නේ. ප්‍රේරිත දී ද්‍රව, ස්ථිර දී ද්‍රව ආකර්ෂණ. ජලය රත් වීමේදී, ජලයේ උෂ්ණත්වය වැඩි වීමේදී මේ දුර්වල ආකර්ෂණ බල බිඳී යෑම නිසා ජලයෙන් ඔක්සිජන් ඉවත් වෙලා යාවි. ඔබට පේන මේ වගුවේ පරිදි පිරිසිදු ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට දී වී ඇති ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වන බව. හරියට ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් අපි මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් අපේක්ෂා කළ හැකි. මේ පැත්තට අපි උෂ්ණත්වය ගන්නවා, මේ පැත්තට ගන්නවා ඔක්සිජන් ද්‍රව්‍යතාව. ඔක්සිජන් ද්‍රව්‍යතාව උෂ්ණත්වය අඩු අවස්ථාවේදී තමයි වැඩිම. මේ විදිහට උෂ්ණත්වය වැඩි වීමත් සමග ඔක්සිජන් ද්‍රව්‍යතාව ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් අඩු වෙන පටන් ගන්නවා. අපි දන්නවා ඔක්සිජන් ජලයේ දියවීම තාපදායකයි. ඔක්සිජන් නිර්ද්‍රවීය අණුවක් ජලයේ දියවීමේදී මේ ආකාරයට ප්‍රේරිත දී ද්‍රව හා ස්ථිර දී ද්‍රව ආකර්ෂණ බල ඇතිවීම නිසා ඔක්සිජන් ජලයේ දියවන ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ඔක්සිජන් වායුව ජලයේ දියවීම තාපදායකයි. ඩෙල්ටා H ඍණ. මේ අනුව ඔබට පේනවා උෂ්ණත්වය වැඩි කරන විට උෂ්ණත්වය වැඩි කිරීමේදී ලේචට්ලේ මූලධර්මය අනුව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්න ඕනේ. තාප අවශෝෂක කියන්නේ
තාප අවශෝෂක ප්‍රතික්‍රියා සිදු වෙන්න ඕන. කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියා තාපදායකයි පසු ප්‍රතික්‍රියා තාප අවශෝෂකයි. එනිසා සමතුලිතතාව පසු අතට. සමතුලිතතා පසු අතර යමුනයි කියන එකේ අදහස ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් යලි වායුමය ඔක්සිජන් බවට පත් වීම. ඒ කියන්නේ ජලයෙන් ඉවත් වී යෑම. මේ අනුව උෂ්ණත්වය වැඩි වීමත් සමගම ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම එය ජල දූෂණයට එක් හේතුවක් වෙනවා. සමහර කර්මාන්ත ශාලාවලින් ඉවතලන ජලීය ද්‍රාවණ ඉහළ උෂ්ණත්වයේ පැවතීම නිසා ඒ ජලය යම් ජලාශයකට එක්වීමේදී ඒ ජලාශයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් එහි ද්‍රව්‍යව තිබූ ඔක්සිජන් මේ ආකාරයට ද්‍රව ජලයෙන් වාතයට ඉවත් විය හැකි. එහි ප්‍රතිඵලය ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් මට්ටම පහළ යෑම. මේ නිසා ජීවීන්ගේ පැවැත්මට එය බලපාන. ඒ නිසා එවැනි තත්ත්ව හමුවේ උණුසුම් ජලය ජලාශයකට එක්වීමේදී ජල දූෂණයේ එක් අවස්ථාවක්. දැන් බලමු මේ කොටසින් පෙන්වුම් කරන්නේ ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමගම ඔක්සිජන් ද්‍රව්‍යතාව අඩුවීම. දැන් බලමු අපි ජලයේ සුපෝෂණය යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා මේ බලන්න මේ අවස්ථාවලින් පෙන්වුම් කරන්නේ ද්‍රව ජලයේ අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීම. අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීම මේ ජලාශයේ. ඇල්ගී වර්ධනය වීම. අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙන්නේ කොහොමද? ඇල්ගී වර්ධනයට දායක කරනු ලබන ප්‍රභේද මොනවාද? මේ කවර ප්‍රභේදයක් නිසාද ඇල්ගී මෙසේ වර්ධනය වුණේ? පෝෂක ද්‍රව්‍ය. මේ තියෙන පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ඇල්ගී වර්ධනය. ජලයට පෝෂක ද්‍රව්‍ය එක්වීම නිසා ජලයේ අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීම සුපෝෂණය නම් වේ. සුපෝෂණය නම් වේ. ඔන්න සුපෝෂණය කියන්නේ අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීම. ඇල්ගී අනවශ්‍ය ලෙස වර්ධනය වෙන්නේ ජලයට පෝෂක ද්‍රව්‍ය එක්වීම නිසා. ඇල්ගී අධික ලෙස වර්ධනය වූ විට මොනවද ඇතිවන අයහපත් ක්‍රියා? සූර්යාලෝකය හිරු රැස් ජලය තුළට වැටීම වළකිනවා. ජල පෘෂ්ඨය මත ඇල්ගී වර්ධනය වීම නිසා සූර්යාලෝකය ජලය තුළට වැටීම නවතිනවා. මේ නිසා ජලය තුළට ගමන් කිරීම නැවතීම නිසා ජලය තුළ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩාල වෙනවා. ඒව නවතිනවා. ඒ විතරක් නෙමෙයි ජල පෘෂ්ඨය මත ඇල්ගී පැතිරීම නිසා වාතයේ තියෙන ඔක්සිජන් නැත්නම් වාතය ජලය හා ගැටීම වළකිනවා. වාතය ජලය හා ගැටීම වැළකීම නිසා වාතයේ තියෙන ඔක්සිජන් ජලයේ ද්‍රව්‍යතාව අඩාල වෙනවා. එහි ප්‍රතිඵලය ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී යෑම. ඇල්ගී අධික ලෙස වර්ධනය වූ විට සූර්ය කිරණ ජල තටාකයේ පහළ ස්තරවලට ගමන් නොකිරීමෙන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වීම. තවද ජල ස්තරයේ වාතය ගැටීම වැළකීම නිසා ඔක්සිජන් ද්‍රව්‍යතාවද ක්‍රමයෙන් අඩුවීම. මේ නිසා එවැනි තත්ත්ව හමුවේ මෙවැනි ජලාශවල ඔක්සිජන් මට්ටම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඔක්සිජන් මට්ටම ක්‍රමක්‍රමයෙන් අඩු වීම නිසා
ජලජ ජීවීන් මරණයට පත් වෙනවා. ජලජ ශාක හා සතුන් මිය යාමට පටන් ගන්නවා. මේ මිය යන ශාක හා සතුන් ස්වායු බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කිරීමෙන් ද්‍රව්‍යතා ඔක්සිජන් මට්ටම තවදුරටත් පහළ ගොස් ස්වායු බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කිරීමෙන් ද්‍රව්‍යතා ඔක්සිජන් මට්ටම තවදුරටත් පහළ යෑමෙන් නිර්වායු තත්ත්ව ඇති කරනවා. මෙන්න මේ තත්ත්ව යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිපදවීම නිසා ජලාශය ආශ්‍රිතව අධික දුගන්ධයක් වහනය වෙනවා. මේ තමයි සුපෝෂණයේදී සිදුවිය හැකි එක්තරා තත්ත්වයක්. ඉතින් අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙන්නේ පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම නිසා. බලමු මොනවද මේ පෝෂක ද්‍රව්‍ය? ඇල්ගී වර්ධනයට විවිධ පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වුවද බොහෝ අවස්ථාවල සීමාකාරී පෝෂකය වන්නේ ෆොස්ෆේට් අයන. එසේම නයිට්‍රේට් අයනද සමහර අවස්ථාවලදී සීමාකාරී වෙනවා. මේ පෝෂක ආයන දෙවර්ගය සීමාකාරී වීම හේතුවෙන් ජලාශවල ඇල්ගී වර්ධනය ස්වාභාවිකවම පාලනය වෙනවා. ෆොස්ෆේට් සහ නයිට්‍රේට් සීමා වීමෙන් ඇල්ගී වර්ධනය පාලනය වෙනවා. එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ ඇල්ගී වර්ධනයට ඉවහල් වන අයන ජලාශවලට එක්විය හැකියි. මොනවද ඒ ක්‍රියාකාරකම්? කෘෂි කර්මාන්තය, ෆොස්ෆේට් පොහොර භාවිතය, කාර්මික අපජලය, නිවෙස්වල භාවිතා කරන පිරිසිදු කාරකවල බෙහෙවින්ම තියෙන ෆොස්ෆේට්, මේ පිරිසිදු කාරක ජලාශවලට එක්වීමේදී ෆොස්ෆේට් අයන ප්‍රධාන වශයෙන් ජලාශවලට එක්වෙනවා. මේ තියෙන්නේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෘෂි කර්මාන්තය, කාර්මික අපජලය මගින් හා නිවෙස්වල භාවිතා කරනු ලබන පිරිසිදු කාරක මගින් ප්‍රධාන වශයෙන් ජලාශවලට ෆොස්ෆේට් අයන එකතු වෙනවා. ඔන්න ජලාශවලට ෆොස්ෆේට් අයන එකතු වන අවස්ථාව. කෘෂි කර්මාන්තය, කාර්මික අපජලය, නිවෙස්වල භාවිතා කරන පිරිසිදු කාරක, ඒවෙන් තමයි ෆොස්ෆේට් අයන ජලාශවලට එක්වෙන්නේ. මෙවිට අදාළ පෝෂකයේ සීමාකාරී තත්ත්ව ඉවත් වීම හේතුවෙන් අධික වේගයෙන් අන්න සීමාකාරී අවස්ථාව ඉක්මවා යාම, එවිට ජලාශයේ අධික ලෙස ඇල්ගී වර්ධනය වෙනවා. අධික ලෙස ඇල්ගී වර්ධනය වෙනවා. මෙය හඳුන්වන්නේ සුපෝෂණය ලෙස. අන්න ජලාශයක අනවශ්‍ය ලෙස ඇල්ගී වර්ධනය වුවොත් එය හඳුන්වන්නේ සුපෝෂණය වශයෙන්. ඉතින් සුපෝෂණය වීම නිසා සිදුවිය හැකි බලපෑම් තමයි ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ජලාශ දූෂණයට ලක්වීම. උදාහරණයක් ලෙස ඇල්ගී වර්ධනය නැවැත්වීමට නම් අදාළ ජලාශයේ ෆොස්ෆේට් මට්ටම 0.05 parts per million ppm 0.05 මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් බොහෝ නාගරික අපද්‍රව්‍ය වල මේ ෆොස්ෆේට් මට්ටම 25 ppm වගේ අගයක පවතිනවා. හේතුව නාගරික පරිසරයක සේදීම් කාරක නිසා විශාල වශයෙන් ෆොස්ෆේට් අයන ඒ ජලාශවලට එක්වීම නිසා ෆොස්ෆේට් මට්ටම ඉහළ අගයක පවතී. ඒ නාගරික පරිසරයක. දැන් අපි බලමු බැරලෝහායන. ජලයේ බැරලෝහායන පැවතීම. මේකත්
ජලයේ දූෂණයේ එක්තරා අවස්ථාවක්. බැරලෝහායන පැවතීම ජලයේ පරාමිතික අපජලයේ පරාමිතික ලෙස අපජලයේ තිබෙන පරාමිතික සාකච්ඡා කරන පරාමිතික යටතේ බැරලෝහායන ගැනත් සැලකිලිමත් විය යුතුයි. මොකද අපි බීමට ගන්න ජලයේ තිබිය යුතු අයන සාන්ද්‍රණ බැරලෝහායන සාන්ද්‍රණ ඉතා අවම මට්ටමක තිබිය යුතුයි. ඉතාමත්ම අඩු මට්ටමක. ඒ නිසා බැරලෝහායන පැවතීම ගැන සාකච්ඡා කිරීමේදී බැරලෝහායනයක් සම්බන්ධව නිර්ණායක මොනවද කියලා මුලින්ම අපි සාකච්ඡා කරනවා. මේ තියෙන බැරලෝහ අයනයක් ලෙස හඳුන්වන්නේ ලෝහයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 5 හෝ ඊට වඩා වැඩි ඒවා. ඒ කියන්නේ S ගණු ඒවා අහුවෙන්නේ නැහැ ඒවට. D ගණු ඒවා අහුවෙනවා. D ගණුවේ. D ගණුවේ P ගණුවේ ලෝහ බැරලෝහායන වශයෙන් එකතු වෙනවා. එක් වෙනවා හේතුව ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 5ට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ලෝහයේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 5ට වඩා වැඩි ඒවා බැරලෝහ ලෙස පාවිච්චි කරනවා. එකක් නිර්ණායක. දෙවෙනි එක තමයි පරමාණු ක්‍රමාංකයේ 20ට වඩා වැඩි ඒවා. 20ට වඩා 21 ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයන්, කොබෝල්, නිකල්, කොපර්, සින්ක්, D ගණුව 20න් පස්සේ. 20 එන්නේ 21 ඉඳලා එන්නේ D ගණුව 3D ශ්‍රේණියෙන් පටන් ගන්න. ඒත් පරමාණු ක්‍රමාංකයේ 20ට වඩා වැඩි ඉහළ 20ට වඩා ඉහළ ලෝහ බැරලෝහ ලෙස සලකනවා. තුන්වෙනි එක තමයි සල්ෆයිඩ් අයන වගේම හයිඩ්‍රොක්සිල් අයන සමග ජලයේ අද්‍රව්‍ය අවක්ෂිප සාධන කැටයන. දැන් lead sulfide, lead hydroxide. ඒවා බැරලෝහ ආසනික්, කැඩ්මියම් ඒවා බැරලෝහ. ඉතින් මෙන්න මේ බැරලෝහායන ගැන අදහසක් ගන්න තමයි මේ අවස්ථා තුන ඔබට සඳහන් කළේ. දැන් බලමු අපි. බැරලෝහායන සමහර අවස්ථාවලදී අපට අත්‍යවශ්‍ය පෝෂක වශයෙන් නම් දරනවා. මේ බලන්න. සින්ක්, සල්ෆරස්. ඒවා අපිට අත්‍යවශ්‍ය පෝෂක වශයෙන් හඳුන්වනවා මේ බැරලෝහ. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවා ගියොත් ඒක අහිතකර තත්ත්වයක් විය හැකියි. බොහෝ අවස්ථාවල අහිතකර හා විෂදායී ප්‍රභේද හැටියට නම් කරනවා මෙන්න මේවා. lead, mercury, cadmium. ඒවා බෙහෙවින්ම අහිතකරයි. බොහෝ අවස්ථාවල අහිතකර හා විෂදායී ශරීර බෙහෙවින්ම විෂදායී ප්‍රභේද තමයි lead, mercury, cadmium. ඒවා ඉතාමත්ම විෂදායී බැරලෝහ කැටයන. එසේම සමහර අවස්ථාවලදී අඩු සාන්ද්‍රණයෙන් යුක්ත වීම තාමත්ම අඩු සාන්ද්‍රණයෙන් යුක්ත වීම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙසත් අඩු සාන්ද්‍රණයෙන් යුක්ත වීම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලෙසත් දැන් උදාහරණ කොපා වගේ ඒවා ඉතා අඩු සාන්ද්‍රණ තත්ත්වවලින් පැවතිය යුතු අවස්ථා තියෙනවා. නමුත් ඉහළ සාන්ද්‍රණයෙන් යුක්ත වීම අහිතකර. කොපා වගේ මූලද්‍රව්‍ය ආයන අඩු සාන්ද්‍රණ වලින් පැවතීම සුදුසුයි. නමුත් ඉහළ සාන්ද්‍රණ වලින් පැවතීම සුදුසු නොවේ. එසේම බැරලෝහ අයන කිසිදු ජෛව ක්‍රියාවලියකට දායක නොවේ. ළමයිනේ බැරලෝහ පසේ ජලයේ මෙන්ම ජලාශවල පතුලේ අවසාදිත ලෙස තැන්පත් වෙලා තියෙන්න පුළුවන්. බරෙන් වැඩි නිසා. සමහර ජලාශවල පතුලේ බැරලෝහ අයන තැන්පත් වී තිබිය හැකියි. පෘථිවි කබලේ පාෂාණ හා ඛනිජවල අපද්‍රව්‍ය ලෙස බැරලෝහ ඇති විට
අම්ල වැසි සා වෙනස් ජීර්ණ ක්‍රියාවලියකට භාජනය වී අම්ල වැසි මේ බැරලෝහ අන්තර්ගත khනිජ පාෂාණ අම්ල වැසි නැත්නම් වෙනත් ජීර්ණ ක්‍රියාවලියකට පාෂාණයක් දිය වෙලා වෙනත් සංඝටක බවට කැඩී බිඳී යනවා නම් ඒක ජීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් එක්ක අම්ල වැස්සක් නැත්නම් වෙනත් ජලය තාපය හෝ වෙනත් ක්‍රියාවලිය හේතුවෙන් එය ජීර්ණ ක්‍රියාවලියට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා ජලයට සහ පසට බැරලෝහ එකතු වෙනවා. ඔය බැරලෝහයන එක්වන ආකාර මේ පසේ තියෙන පාෂාණ සහ khනිජ දිවි යෑමෙන් ජලයේ පවතින විෂ බැරලෝහ කීපයක ප්‍රභවය සාවේ බලපෑම මේ සඳහන් කරලා තියෙනවා. බලන්න බැරලෝහය ආසනික්. ඒක ආසනික් ඔක්සයිඩ් ලෙස තමයි ජලයට එකතු වෙන්නේ. තර ජලයේ පවතින විෂ බැරලෝහ කීපයක මේ විෂ බැරලෝහ කීපයක ප්‍රභවය සාවේ බලපෑම මේවෙන් තමයි ඊටමත් ප්‍රයෝසම් විය යුතුයි. බැරලෝහය ආසනික් ඔක්සයිඩ් ලෙස එකතු වෙන්න පුළුවන්. ජලයට එකතු වන ප්‍රභවය බලන්න කාර්මික අපජලය කර්මාන්ත ශාලාවලින් ඉවත ලන අපජලයේ ෆොස්ෆේට් පොහොරවල අපද්‍රව්‍ය ලෙස තියෙනවලු මේ ආසනික් ඔක්සයිඩ්. දිලීර නාශකවල ඉලෙක්ට්‍රොනික උපාංග ඔහි විසි කරනවානේ. ඒවා සුදුසු නොවේ. මේවා නැතිවන බලපෑම් බලන අතිශයම භයානකයි පිළිකාකාරක. ආසනිකෝසියාව ඒ එක්තරා රෝගයක්. මුළු ඇඟේම සියුම් ඇඟ පුරාම බිබිලි ආකාරයේ තත්ත්වයක් ඇති වෙලා ඇඟේ සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයට වගේ පත්වන ඇඟේ සමේ රෝගයක් වගේ තත්ත්වයක් එන්නේ. අත්පයවල මේ ආසනික් වල බලපෑම. ඒ වගේම කැඩ්මියම් ධන දෙක ලෙස ජලයට එකතු වෙනවා. ජලයට එකතු වන ප්‍රභවය තමයි කාර්මික විසර්ජනය. ආකර අපද්‍රව්‍ය ලෝහ පිරිපහදුව නැවත ආරෝපණය කළ හැකි බැටරි රීචාර්ජබල් බැටරි. ඔබ රීචාර්ජබල් බැටරි විසි කරනවා. එය නොකළ යුතුයි. අවශ්‍ය විදියට පරිසරයෙන් ඉවත් කරන්න ඕන. පරිසර හානියක් නොවෙන්න. ජලාශවලට එක් කරන්න එපා. රීචාර්ජබල් බැටරි වල කැඩ්මියම් මේ කැඩ්මියම් ෂේ වෙලා ජලාශවලට එක් වුණාම මෙන්න ඇතිවන බලපෑම අධික රුධිර පීඩනය, එන්සයිම අක්‍රිය වීම, වකුගඩු ආබාධ. මේවා තමයි කැඩ්මියම් නිසා ඇතිවිය හැකි විපාක. බලමු ඊළඟ අවස්ථාව බැරලෝහ ඊයම්. ඊයම් ලෙඩ් ධන දෙක අයන වශයෙන් ජලාශවලට එක්විය හැකි කාර්මික විසර්ජනයෙන් ආකර අපද්‍රව්‍ය ලෙස ලෙඩ් එකතු කළ ගැසොලින් කියන්නේ මේ පෙට්‍රල් වල ලෙඩ් අන්තර්ගත කළ තිබුණ කාලයක් ලංකාවේ. ලෙඩ් එකතු කළ තින්ත අතිශයම භයානකයි. ඊයම් එකතු කළ තින්ත වර්ග විවිධ වර්ණ ලෝහ පෑසුම් ද්‍රව්‍ය. මේ ඊයම් ශරීරගත වීමේදී ඇතිවන බලපෑම් ළමයින්ගේ මනස සෙමින් වැඩීම, හිමොග්ලොබින් නිෂේධනය, වකුගඩු හා
ප්‍රජනන අකර්මණ්‍යතාව මේ තමයි ඇතිවන විපත් රෝග. මේ තමයි මර්කරි ධන දෙක ලෙස එච් ධන දෙක ලෙස මර්කරි කාර්මික විසර්ජනය එකතු වන ආකාර ගල්ලඟුරු දහනය විවිධ khනිජ තුල අංශු මාත්‍ර ලෙස පැවතීම රසදිය අඩංගු උපකරණ CFL බල්බ් පුඩුනාම වීසි කරනවා ගෙන් ඉවතට වීසි කළා තියෙන්න හරිනවා නොකල යුතු දේ ඒවැය තියෙන රසදිය ඒ CFL බල්බ උෂ්ණත්වමාන රික්ත උපකරණ මේවැය තියෙන රසදිය පාසලේදී විද්‍යාගාරයේදී උෂ්ණත්වමානය බිඳුනොත් ඒකේ තියෙන රසදිය විසි වුණාම පේන බිඳු ඒ ගිහිල්ලා අල්ලන මේම ලස්සන දිලිසි මකරි විසිරී යන නියපොතු තුරට ගමන් කළොත් අතිශයින්ම විෂදායකයි. ඒ නොකළ යුතු දෙයක්. මේ උපකරණ වලින් ජලාශවලට එක්විය හැකි මකරි එහි ප්‍රතිඵල මේ තියෙන්නේ මොළයට හානි වීම නිින්ද නොයාම මිනමාඩා රෝගය වකුගඩු ආබාධය කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණයේ විද්‍යුත් විච්ඡේදනය ඔබ දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී ඇනෝඩය ලෙස තෝරගන්නවා ටයිටේනියම් ඇනෝඩය කැතෝඩය ලෙස තෝරගන්නවා නිකල් කැතෝඩ විද්‍යුත් විච්ඡේදනයේදී ලබා ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සංශුද්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නමුත් ආරම්භයේදී ජපානයේ මින්මාටා ප්‍රදේශයේ කෝස්ටික් සෝඩා නිෂ්පාදනය කළේ මර්කරි කැතෝඩ භාවිතයෙන්. මේ මර්කරි කැතෝඩ භාවිතයෙන් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයේදී මර්කරි ඉවත් වී ජලාශවලට එක්වීමෙන් මුහුදට එක්වීමෙන් ජලජ ජීවීන් හරහා මිනිස් සිරුරට මර්කරි ඇතුළු වූ හේතුවෙන් මිනිස්සු දහස් ගාණක් විනාශ වුණා මේ මර්කරි ශරීරගත වීමෙන්. මිනමාටා රෝගය කියලා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්ව ඇතිවීම. මර්කරි ශරීරගත වීමෙන් ඉතා කෙටි කාලයකින් මිනිසුන් දහස් ගාන මරණයට පත් වුණා මින්මාටා ප්‍රදේශයේ ජපානයේ මිනමාටා ප්‍රදේශයේ මේ නිසා මේ රෝගය නම් කළේ මිනමාටා රෝගය කියලා. මේක සිද්ධ වුණේ මිනමාටා ප්‍රදේශයේ. ඒ නිසා බැරලෝහ ඉතාමත්ම අහිතකරයි ශරීරයට. දැන් බලමු ද්‍රාවිත කාබනික සංයෝග. ජලයේ කාබනික සංයෝග දියවිය හැකි ද්‍රාවිත කාබනික සංයෝගයන්ෙන් අදහස් කරන්නේ අපි විෂදායි නොවන කාබනික ප්‍රභේද. ඔබ ඉගෙන ගත්තා ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම සඳහා ඒ වගේම රසායනික ඔක්සිජන් ඉල්ලුම සඳහා කාබනික ද්‍රව්‍ය ජලයේ ද්‍රාවිත කාබනික සංයෝග ඔක්සිකරණය වුණා. ජලයේ දී වූ කාබනික සංයෝග ප්‍රෝටීන ලිපිඩ ඒ වගේම ඇමයිනෝ අම්ල සීනි වර්ග සුක්‍රෝස් සීනි විශේෂයන් ඔක්සිකරණය වීම සඳහා ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ඒ සඳහා වැවුණා. ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ඒ සඳහා වැවන විට ජලයේ ඔක්සිජන් ජලය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් හීන වී ගියා. ඒ වගේම ජලයට එකතු වන සමහර අපද්‍රව්‍ය
උදාහරණයක් වශයෙන් මිනිස් හා සත්ත්ව මල මුත්‍ර ජලාශයකට එකතු වුණාම ඒවා සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඒවා ඔක්සිකරණයට පත්වීමේදී ඔක්සිජන් ඒ සඳහා වැය වෙනවා. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. ඒ වගේම රසායනික ඔක්සිජන් ඉල්ලුම. රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය වීම විශේෂයෙන් ඇමයිනෝ අම්ල සුක්‍රෝස් වගේ දේවල් ඔක්සිකරණය සඳහා ඔක්සිජන් ඉල්ලුම. ඒ COD chemical oxygen demand රසායනික ඔක්සිජන් ඉල්ලුම. ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම. මේ කරුණු හේතු කොටගෙන විවිධ කාබනික සංයෝග ඒ කියන්නේ විශ්වදායී නොවන එහෙත් BOD සහ COD වලට දායක වන කාබනික සංයෝග. ඔන්න ජලයේ ද්‍රාවිත කාබනික සංයෝග ඇමයිනෝ අම්ල ඒ වගේම ප්‍රෝටීන විවිධ සීනි වර්ග ඔය වගේ කාබනික සංයෝග ජලයට විශ්වදායී නොවුනත් මේ BOD සහ COD වලට දායක වන කාබනික සංයෝග ලෙස නම් කරනවා. මේ සංයෝග මේ තියෙන සීනි වර්ග, කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, මේද අම්ල, ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන, ද්‍රාවිත හයිඩ්‍රෝකාබන, ශාකවල ප්‍රාථමික හා ද්විතීක පරිවෘත්තර සංයෝග හා පරිවෘත්තීය අපද්‍රව්‍ය මේවට අයත්. මේ තමයි ජලයට විෂ නොවන ද්‍රාවිත සංයෝග විෂදායී නොවන නමුත් BOD සහ COD සඳහා බලපාන කාබනික ද්‍රව්‍යයන් ජලයේ ද්‍රාවිත කාබනික සංයෝග ලෙස නම් කළ හැකියි. මේ සංයෝග ජලය ඇති විට බැක්ටීරියා මගින් ඒ සංයෝග වියෝජනය වීමේදී ජලයේ ඔක්සිජන් ඉල්ලුම ඉහළ ගොස් ජලයේ ඔක්සිජන් මට්ටම පහළ යනවා. එහි ප්‍රතිඵලය වන්නේ ජලයේ ජෛව ක්‍රියාවලිය සඳහා බාධා ඇතිවීම. එහි ප්‍රතිඵලය ජලජ ජීවීන් මරණයට පත්වීම. ජලයේ ද්‍රාවිත සංයෝග නිසා ජලයේ ඔක්සිජන් මට්ටම පහළ ගොස් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් අඩුවීම නිසා ජීවීන් මරණයට පත්වීම. අය බලමු විෂ හෝ අන්තරායකාරී කාබනික සංයෝග. බලමු මොනවද මේ කියන්නේ කියලා. මෙම කාබනික සංයෝග ඉතා කුඩා ප්‍රමාණයක් ජලයේ පැවතීම හේතුවෙන් ජලය භාවිතයට නුසුදුසු වේ. මොනවද මේ කාබනික ද්‍රව්‍ය? දිගුකල් පවත්නා කාබනික සංයෝග. ජලය තුළට ඉතා සුළු ප්‍රමාණයක් එකතු වුණත් ඒ ජලය තුළ ඒ කාබනික ද්‍රව්‍ය දිගු කාලයක් පැවතුනොත් ඉන් සිදුවන හානිය. මෙම කාබනික සංයෝග ඉතා කුඩා ප්‍රමාණයක් ජලයේ පැවතීම හේතුවෙන් ජලය භාවිතයට නුසුදුසු වේ. මොනවද මේ කාබනික ද්‍රව්‍ය? විෂ හෝ අන්තරායකාරී කාබනික සංයෝග. සුළු ප්‍රමාණයක තුනත් හරිම භයානකයි. මේ කාබනික සංයෝග බොහෝ විට දිගුකල් පවත්නා කාබනික සංයෝග වශයෙන් තමයි හඳුන්වන්නේ. දිගුකල් පවත්නා කාබනික සංයෝග කියන්නේ ජලාශවලට පොළොවට එකතු වුණාන් පස්සේ මේවා පහසුවෙන් හායනයට වෙනත් ද්‍රව්‍ය බවට පත්වීම සිදු නොවන දෑ. පහසුවෙන් හායනය නොවන දේවල් ඒකයි දිගුකල් පැවැත්ම කියලා හඳුන්වන්නේ. සමහර පලිබෝධනාශක, කාර්මික රසායන ද්‍රව්‍ය, හැලජනීකෘත කාබනික සංයෝග, ඩයොක්සින, පියුරෑන්, ජල ජීවාණුහරණ අතුරු ඵල මෙන්න මේවා තමයි ජලයේ දිගුකල් පවතින ජීව කාලය ආයු කාලය වැඩි ප්‍රභේද. මේ කාබනික සංයෝග නිසා ඒ ජලය
බෙහෙවින් දූෂිත තත්ත්වයට පත්වලා තියෙනවා. පහත දැක්වෙන්නේ අංශු මාත්‍ර ලෙස පැවතියත් තා කුඩා ප්‍රමාණ පැවතුනත් විෂ හෝ අන්තරායකාරී වන කාබනික සංයෝග විෂදායක පියුරෑන් මේ තමයි DDT මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ලංකාවේ මදුරු උවදුර නැති කිරීම සඳහා භාවිතා කළේ DDT කියන රසායනික ද්‍රව්‍ය. මදුරුවන්ට තෙල් ගහන තැන්වල ලංකාවේ හැමතැනම පාවිච්චි කළේ එක්තරා කාලයකදී DDT. අවුරුදු ගණනාවක් මේවා පාවිච්චි කළා. පසු කාලයකදී තමයි දැනගත්තේ DDT කියන්නේ ඉතාමත්ම භයානක ද්‍රව්‍ය බව. විෂ හෝ අන්තරායකාරී කාබනික සංයෝගයක් බව හඳුනාගත්තේ කලක් ගත වුණාට පස්සේ. බලමු ජල ජීවාණුහරණ අතුරු ඵල යනු. ජලය ජීවාණුහරණය කිරීම සඳහා ජලය පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන ක්ලෝරිනීකරණය. සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් හයිපොක්ලෝරයිඩ් පවා භාවිතා කරනවා. තර ජලය පිරිසිදු කිරීම සඳහා ක්ලෝරිනීකරණය කිරීම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා තමයි මේ ජලයේ ජීවාණුහරණය යන්නේ අදහස් කරන්නේ. මෙහිදී අතුරුඵල අතිශයින්ම භයානකයි. මොනවද මේ අතුරුඵල? ජලයේ ජීවාණුහරණය සඳහා යොදන ක්ලෝරින් හෝ හයිපොක්ලෝරයිඩ් ලවණ සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, කැල්සියම් හයිපොක්ලෝරයිඩ් මගින් ජලය තුල හයිපොක්ලෝරයිඩ් දිය වෙලා මේ හයිපොක්ලෝරයිඩ් සමහර කාබනික සංයෝග ජලයේ දීවී ඇති කාබනික සංයෝග සමග ප්‍රතික්‍රියා කළා ක්ලෝරින් අඩංගු විෂදායක සංයෝග හදනවා. මේ තියෙන්නේ ජලය ජීවාණුහරණයෙන් සෑදෙන අතුරුඵල රාශියක් වේ තියෙන්නේ. ජලයේ ජීවාණුහරණය සඳහා කැල්සියම් හයිපොක්ලෝරයිඩ්, සෝඩියම් හයිපොක්ලෝරයිඩ් නැත්නම් ක්ලෝරින් යොදා ගන්නවා. එහිදී සෑදෙන හයිපොක්ලෝරයිඩ් මගින් ජලයේ ද්‍රවයේ විවිධ කාබනික ද්‍රව්‍ය සම ප්‍රතික්‍රියා කළා මෙන්න මේවා හැදෙනවා. මේවා විෂදායක අතුරුඵල මේවෙන් හැදෙන ජල ජීවාණුහරණයෙන් ලැබෙන අතුරුඵල මෙන්න මේ සංයෝග කීපයක් ඔය දාලා තියෙන්නේ. ඒවා විෂදායක සංයෝග. විෂදායක සංයෝග. දැන් බලමු අපි ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය. ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍යයන්ෙන් ඔබ ඉගෙන ගත්තා බහු අවයවීකරණය යටතේ විවිධ බහු අවයවික නිෂ්පාදනය කළාට පස්සේ ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය කියලා ද්‍රව්‍ය කීපයක් සාකච්ඡා කළා. ඒ යටතේ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ප්‍රමාණය වැඩි කිරීම සඳහා පිරෝම්කාරක ලෙස විවිධ ද්‍රව්‍ය එකතු කළා. ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කිරීම සඳහා විවිධ ද්‍රව්‍ය එකතු කළා. සමහර ප්ලාස්ටික් වල නම්‍යශීලී ගුණය ඇති කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරා. විවිධ වර්ණ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍යයන් එකතු කරනවා. මේ ආදී වශයෙන් විවිධ කරුණු කාරණා හේතු කොටගෙන ප්ලාස්ටික් නිෂ්පාදනයේදී ආකලන ද්‍රව්‍යයන් එක් කරනවා. අපි බලමු මොනවද මේ ආකලන ද්‍රව්‍ය? ඒ ආකලන ද්‍රව්‍ය මොකටද එකතු කළේ? මොන කාරණා සඳහාද? එහි අතුරු ප්‍රතිඵල මොනවද? දැන් බලන්න. බහු අවයවික මගින් ප්ලාස්ටික් භාණ්ඩ තැනීමේදී බොහෝ ආකලන ද්‍රව්‍ය ඊට එකතු කරේ. ඊට හේතුව අපි දැන් බලමු මේ නිෂ්පාදන සඳහා ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය
එකතු කළේ ඇයි කියලා. මේ බලන්න පළවෙනි එක තමයි නිෂ්පාදන පහසුව පිණිස. ප්ලාස්ටික් නිෂ්පාදනයේදී ආකලන ද්‍රව්‍ය එකතු කරා. එකක් තමයි නිෂ්පාදන පහසුව. පිරිවැය අවම කිරීම. විවිධ යාන්ත්‍රික හා ගුණ ලබා ගැනීම සඳහා. පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඒක කාරණා සඳහා ප්ලාස්ටික් වලට ආකලන ද්‍රව්‍ය විවිධ ප්ලාස්ටික් සඳහා විවිධ ආකලන ද්‍රව්‍ය එකතු කළා. ඉතින් මෙම ආකලන ද්‍රව්‍ය එකතු කිරීම නිසා මොනවද ඇතිවන විපත් දැන් බලමු. මෙම ආකලන ද්‍රව්‍ය සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය වන අතර වැරදි භාවිතයේදී සහ භාවිතයෙන් පසු විසිකරනවනේ. භාවිතයෙන් පසු ජලයට හෝ පසට එක් කළ විට ආකලන ද්‍රව්‍ය සෙමින් ප්ලාස්ටික් භාණ්ඩයෙන් ඉවතට කාන්ද වීමේ හැකියාවක් පවතී. එතකොට මේ ප්ලාස්ටික් විශේෂ භාවිතයෙන් පස්සේ විසිකරනවා. පරිසරයට එකතු කරනවා. එකතු කිරීමේදී ජලාශවලට හෝ පොළොවට පසට එක් කිරීමේදී මේ ප්ලාස්ටික් වල ඇති ආකලන ද්‍රව්‍ය සෙමින් කාන්දු වෙනවා පොළොවට සහ ජලාශවලට. ඒ නිසා තමයි පොළොවට සහ ජලාශවලට මේ රසායනික ද්‍රව්‍ය එකතු වෙන්නේ. ආකලන ද්‍රව්‍ය වලින් සමහරක් අන්තරායකාරී වේ. ඒ කියන්නේ භයානකයි. එනිසා පිළිකාකාරක ලෙස මේ තියෙන්නේ පිළිකාකාරක මේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය. ඒ වගේම හෝමෝන පද්ධතියට බලපෑම් සිදු කරනවා. ශරීරයේ විවිධ ගන්ත්‍රය වලට වකුගඩු වලට හානි කරනවා. ඔබ දන්නවා බීමට ගන්න ජල බෝතල්. ඒ ජල බෝතල් අරගෙන එහි ඇති ජලය භාවිතා කිරීමෙන් පසු ඒ ජල බෝතල් තුල අපි හිතමු උදාහරණයක් හැටියට පොල් තෙල් ගබඩා කරලා තියෙනවා. පොල් තෙල් ගබඩා කරලා තියුවා මොනවද වෙන්නේ? මේ ප්ලාස්ටික් වල ඇති ආකලන අපද්‍රව්‍ය ක්‍රමයෙන් පොල් තෙල් තුලට ගමන් කරනවා. ඒ නිසා පොල් තෙල් තුලට මේ ප්ලාස්ටික් වල තියෙන ආකලන ද්‍රව්‍ය ආකලන අපද්‍රව්‍ය එක්වීම නිසා අවසානයේදී ශරීරගත වෙන්නේ පොල් තෙල් හරහා. ඒකයි කියන්නේ වෙළඳ පොළේ තිබෙන ජල බෝතල් විකිණීමට තිබෙන ජල බෝතල් භාවිතා කිරීමෙන් පසු විසිකරන්න කියලා කියන්නේ ඒකයි. ඒ ජල බෝතල් දිගින් දිගටම වතුර එකතු කරමින් ඒ ජලය භාවිතා කරන්න එපා. ඒකට හේතුව ඒවැයි තියෙන ප්ලාස්ටික් ආකලන අපද්‍රව්‍ය කාලීනව ජලය තුළට සෙමින් එකතු විය හැකි. බීමට ගන්නා ජලය අඩංගු කර ඇති බෝතල්. එතින් බීමට ගන්නා ජලය අඩංගු කර ඇති බෝතල්. භාවිතයෙන් පසු පොල් තෙල් වැනි ද්‍රව ගබඩා කළලා තියාගත්තම මොනවද වෙන්නේ? සමහර ආකලන ද්‍රව්‍ය ජලයේදී නොවත් නිර්ද්‍රවීය පොල් තෙල් වැනි ද්‍රව තුළට මේ ප්ලාස්ටික් භාජනයෙන් කාන්දු වෙන්න පුළුවන්. කාන්දු වීමෙන් පොල් තෙල් තුළට ඒ අපද්‍රව්‍ය එක්විය හැකි. එමගින් පොල් තෙල් හරහා ඒවා ශරීරගත විය හැකි. මේ තමයි ප්ලාස්ටික් ආකලන අපද්‍රව්‍ය නිසා අපට සිදුවිය හැකි විපත්. මේ වගුවෙන් දැක්වෙන්නේ ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය
ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය ලෙස බහුලව භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍ය කීපයක භාවිත වන අවස්ථා සහ ඒවායේ අන්තරායකාරී බව මේ වගේන් දැක්වේ. ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය වල භාවිතා කරන ද්‍රව්‍ය නිසා සිදුවන ජීවීන්ට සිදුවන බලපෑම් බල මොනවද කියලා. පළවෙනි එක. ආකලන ද්‍රව්‍ය වශයෙන් තැලේට් ඩයිමීථයිල්. පොදුවේ ඩයිමීථයිල් තැලේට් පොදුවේ තැලේට් කියන නම පාවිච්චි කරනවා. ඩයිමීථයිල් තැලේට් කියන්නේ ඒකේ ආකලන ද්‍රව්‍ය. මේ පොදු නම තැලේට්. සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තැලේට් සංයෝග හැටියට. උදාහරණයක් තමයි ඩයිමීථයිල් තැලේට්. මොකටද මේ ඩයිමීථයිල් තැලේට් එකතු කරන්නේ? ප්ලාස්ටික් වල ස්වීකාර්ය ගතිය. ස්වීකාර්ය ගතිය ලබා ගන්න. ඉතින් ප්ලාස්ටික් වල ස්වීකාර්ය ගතිය ලබා ගැනීම සඳහා තැලේට් පාවිච්චි කරනවා. ඒ තැලේට් සංයෝග ශරීරගත වුණොත් සිදුවන හානි අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය අඩු කරනවා. පිළිකා කාරක බලපෑම. ඊළඟ අවස්ථාව විවිධ දීප්තිමත් වර්ණ සහිත ප්ලාස්ටික් තියෙන විශේෂයෙන් සෙල්ලම් බඩු ඔය ලාභයට විකුණන තියෙන සෙල්ලම් බඩු භාවිතා කිරීම අතිශයින්ම භයානකයි. හේතුව දීප්තිමත් වර්ණ සහිත ප්ලාස්ටික් දීප්තිමත් වර්ණ ලබා ගැනීම සඳහා ලෙඩ් වර්ණක පාවිච්චි කරන්නේ. ලෙඩ් ක්‍රෝමේට් ලෙඩ් කාබනේට් කහපාට සුදු පාට ගන්න. එතකොට ලස්සන දිලිසෙන සුළු කහ හෝ දිලිසෙන සුදු ප්ලාස්ටික් පඳුන් ඒ වගේම සෙල්ලම් බඩු දීප්තිමත් වර්ණ සහිත ප්ලාස්ටික් ලබා ගැනීමට මේවා පාවිච්චි කරන්නේ. එහි ප්‍රතිඵලය ඊයම් ශරීරගත වීමෙන් දරුවන්ගේ මානසික වර්ධනය අඩුවීම, වකුගඩු හානිවීම, පිළිකා කාරක, ස්නායු පද්ධතියට හානි සිදුවීම, මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදුවීම. මේවා තමයි භයානක දේවල්. ඒ වගේම ඔය බ්‍රෝමින් අඩංගු ගිනි නිවාරක සංයෝග. ඒ කියන්නේ ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන රසායනික ද්‍රව්‍ය සමහර ප්‍රභේදවල ආලේප කරලා තියෙන්නේ. ගිනි ගැනීම් වලින් ආරක්ෂා කරන්න. බ්‍රෝමින් අඩංගු ගිනි නිවාරක සංයෝග කියලා ඒවා හඳුන්වන්නේ. මේ බලන්න ප්ලාස්ටික් කවරවල විද්‍යුත් වයර් වල ආලේප කරලා තියෙන ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන පරිදි. ප්ලාස්ටික් පටලවල ගිනි නිවාරක ගුණය ලබා ගැනීමට. ප්ලාස්ටික් පටලවල ගිනි නිවාරක ගුණය ලබා ගැනීමට මේවා පාවිච්චි කරන බ්‍රෝමින් අඩංගු ගිනි නිවාරක ද්‍රව්‍ය. මේ සංඝටක භාවිතයේදී ඇතිවන විපත් තමයි බලන්න ජෛව පටල තුල එක්රැසි ස්නායු පද්ධතියට බලපෑම් කිරීම, ඒ වගේම අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන ස්‍රාවය අඩු කිරීම. මේ තමයි ඔය ප්ලාස්ටික් නිෂ්පාදනයේදී ආකලන ද්‍රව්‍ය නිසා ඇතිවන විපත්. තවත් අවස්ථාවක් ආකලන ද්‍රව්‍යයක් බිස්ෆිනෝල් A ගුණාංගය තමයි පොලිකාබනේට් ප්ලාස්ටික් භාණ්ඩ. පොලිකාබනේට් ප්ලාස්ටික් භාණ්ඩ. පාසල් ළමුන්ගේ ජල බෝතල. පාසල් ළමුන්ගේ ජල බෝතල.
ලදරුවන්ගේ බෝතල් වල පොලිකාබනේට් ප්ලාස්ටික් භාණ්ඩ මේවා නිපදවීමේදී ඒකාවයවික ලෙස භාවිතා කරනවා. මේ පොලිකාබනේට් ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීමේදී ඒකාවයවික ලෙස භාවිතා කරයි. ඒ කියන්නේ මේ ප්‍රභේද ඒකාවයවික ලෙස භාවිතා කිරීම PVC නිපදවීමේදී ප්‍රතිඔක්සිකාරක ලෙස භාවිතා කරනවා. ඒ වගේම ලෝහමය ටින් භාජනවල ඇතුළු පැත්තේ විඛාදනය වළකන ආරක්ෂාකාරී ආවරණයක් ලෙස ලෝහමය ටින් වල විවිධ ආහාර පාන ගබඩා කරලා තියෙනවා. ඒවයි තියෙන ඉතාමත්ම තුනේ නොදැනෙන සුළු ස්තරයක් ටින් වල විඛාදනය ආරක්ෂා කිරීම සඳහා ආවරණයක් ලෙස යොදා ගන්නවා මේ බිස්ෆිනෝල් A හි බහු අවයවකය. ඉතින් මෙන්න මේ ආකලන ද්‍රව්‍ය ශරීරගත වීමේදී කුඩා ළමුන්ගේ අවයව වර්ධනයට බාධා ඇති කරනවා. අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන මට්ටම කෙරෙහි බලපෑම් ඇති කරනවා. මේ තමයි ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍යවල අයහපත් තත්ත්ව. ඊළඟට ප්ලාස්ටික් නිෂ්පාදන වල අපද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් නිෂ්පාදන වල අපද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් නිෂ්පාදනවල අපද්‍රව්‍ය ලෙස ඉතිරි වී ඇති ඒකාවයවික හා උත්ප්‍රේරක සංයෝග. ප්ලාස්ටික් නිෂ්පාදනවල අපද්‍රව්‍ය ලෙස ඉතිරි වී ඇති ඒකාවයවික. අපි ඒකාවයවික වලින්නේ බහුවයවික හදන්නේ. ඒකාවයවික රාශියක් එකතු වෙලා තමයි බහුවයවික හැදෙන්නේ. ඒ බහු අවයවිකයේ සෑදීමේදී ඉතිරි වෙච්ච ඒකාවයවික සහ උත්ප්‍රේරක සංයෝග පැවතීමෙන් ඒවා මෙතින් උත්ප්‍රේරක අංශු මාත්‍ර ලෙස ක්‍රෝමියම්, ලෙඩ්, කැඩ්මියම් උත්ප්‍රේරක අංශු මාත්‍ර ලෙස ක්‍රෝමියම්, කැඩ්මියම් සහ ලෙඩ් සංයෝග භාවිත කරනවා. බහුවයවික නිෂ්පාදනයේදී නිෂ්පාදන ක්‍රියාවලියට මේවා දායක වෙනවා. රෙසින නිපදවීම උත්ප්‍රේරණය කරනවා. රෙසින නිෂ්පාදනයේදී ප්‍රතික්‍රියා උත්ප්‍රේරණ සඳහා මේවා පාවිච්චි කරනවා මේ ප්‍රභේද. ඉතින් මේවා ඉතා විෂදායක, පිළිකාකාරක සහ ජාන විකෘති ඇති කරනවා. උත්ප්‍රේරක අපද්‍රව්‍ය ස්නායු විනාශ කරනවා, ස්නායු පද්ධතියට හානි ඇති කරනවා. ඉතින් මෙන්න මේ අපි ඉගෙන ගත්තේ ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය භාවිතා කිරීමේදී සහ ඒවා විවිධ ආකාර මගින් මිනිස් සිරුරට එක්වීමේදී ඇතිවන හානි. මේ අනුව අද අපි සාකච්ඡා කළේ ජලයේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රතිශතය නැත්නම් ප්‍රමාණ උෂ්ණත්වය සමග වෙනස් වන ආකාරයත්, උෂ්ණත්වය වැඩි වන විට ජලයේ ඔක්සිජන් ද්‍රව්‍යතාව අඩුවන ආකාරයත්, ඒ වගේම සුපෝෂණය නම් ක්‍රියාවලියට දායක වන ෆොස්ෆේට් අයන සහ නයිට්‍රේට් අයන පිළිබඳව ඉගෙන ගත්තා. සුපෝෂණය නිසා ඔක්සිජන් මට්ටම ජලයේ අඩුවන ආකාරය, ඒ වගේම ජලයට විෂ නොවන, ජලයට විෂදායක නොවන කාබනික ද්‍රව්‍ය එකතු වීම නිසා ජලයේ COD සහ BOD මට්ටම පහළ යෑම, ඒ කියන්නේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම, ජෛව
ඔක්සිජන් ඉල්ලුම, මේවට කාබනික සංයෝග බලපාන ආකාරය, ඒ වගේම ජලයට බැරලෝහායන එක්වීමෙන් ඇතිවන විපත්, ජලයට ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය එක්වීමේදී ඇතිවිය හැකි ආබාධ නැත්නම් ඇතිවිය හැකි රෝගාබාධ ගැන විස්තරාත්මකව සාකච්ඡා කළා. මේ තමයි ජල දූෂණයේ අවසාන කොටස. මේ අනුව 14 වන ඒකකයේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළ අවසන් අද 14 වෙනි ඒකකයේ කර්මාන්ත රසායනය නැත්නම් රසායනික කර්මාන්ත හා පරිසර දූෂණය යටතේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළ අවසන් බලමු ඊළඟ අවස්ථාවේදී ඊළඟ පාඩමේදී මේ කර්මාන්ත රසායනය සම්බන්ධයෙන් ප්‍රශ්න සහ ගැටලු නැත්නම් ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කළා. මේ ඒකකයේ පිළිබඳ මනා දැනුමක් ලබා ගන්න. අපි ඊළඟ පාඩමේදී හමු වෙමු.